හරි ආයුබෝවන්. හරි. හොඳයි පුතාලා අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත තවත් ඊටාම වැදගත් පාඩම් එකක් වන ව්‍යවසායකත්වයේ පාඩම පිළිබඳව කතා කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ගේ පාඩම් ඒකකවල පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පසුබිම පාඩම. දෙවෙනි පාඩම තමයි ව්‍යාපාර ආචාර ධර්ම පාඩම. තුන්වෙනි පාඩම තමයි රජය සහ ව්‍යාපාර පාඩම. හතරවෙනි පාඩම තමයි ව්‍යාපාර සංවිධාන පාඩම. පස්වෙනි පාඩම තමයි ව්‍යවසායකත්වය පාඩම. හරි. එතකොට අපි මේ කතා කරන්නේ ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය අඩංගු පස්වෙනි පාඩම් ඒකකයේ වන ව්‍යවසායකත්වයේ පාඩම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් දරුවනේ දැන් ව්‍යවසායකත්වය කිව්වහම අපි දන්නවා දැන් O level කොමර්ස් කරන කාලේ ඉඳලම නැත්තම් මේ කුඩා දවසේ ඉඳලම අපිට කියනවා මේ අපිට ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න අවශ්‍ය කරන නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. මොනවාද මේ නිෂ්පාදන සාධක හතර? ශ්‍රමය තියෙනවා, භූමිය තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, ව්‍යවසායය තියෙනවා. ඒ තමයි සාම්ප්‍රදායිකව නිෂ්පාදන සාධක වර්ග කරාම එන දේවල් වෙන්නේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ඕකෙන් ව්‍යවසායකත්වයේ තියෙන විශේෂම වැදගත්කම තමයි ඒ ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන පුද්ගලයා. සරල ලොකු නිර්වචන ඕනේ නැහැ. සරල නිර්වචනයක් දෙනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයා තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. එතකොට ඒ ව්‍යවසායකයා තමයි ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය කියන අනිකුත් නිෂ්පාදන සාධක සම්පත් එකතු කරන්නේ. නේ? රටක ව්‍යවසායකත්වයේ කියන එක ව්‍යවසායකයෝ කියන අය නැත්තම් ඒ රටේ කොච්චර නිෂ්පාදන සාධක තිබ්බත් වැඩක් නැහැ. දැන් අපේ රටේ බලන්න අපේ රට දියුණු කරන්න බැරි අපේ රටේ හොඳ ව්‍යවසායකයෝ නැහැ. හරි අලුත් ව්‍යවසායකයෝ බිහි වෙන්නේ. නව්‍යතා සම්පාදනය කරන අයට අත් දෙන්න කවුරුත් නැහැ. නේ? ඒකයි අපේ රටේ තියෙන ආර්ථික සංවර්ධනය මෙච්චර අඩාල වෙලා ඉන්නේ. ලෝකයේ සංවර්ධිත රටවල් ගත්තාම විශේෂයෙන්ම චීනය වගේ රටවල් ගත්තාම දවසකට කොච්චර ඉනෝවේෂන් නම් ඒ සමාගම් විසින් ඒ පුද්ගලයන් විසින් කරනවද? අලුත් සොයාගෙන. මේගොල්ලෝ අලුත් දේවල් හොයාගෙන ලෝකෙට විකුණන්න තමයි උත්සාහ කරන්නේ. නේ අපි බලන්න පුළුවන් තරම් වංශ කබල් ගන්න වගේ තියෙන දේවල්ම නේ අපි හැමදාම පිටට යවන්නේ තේ පොල් රබර් සුළු අපනයින බෝග ඇඟලු. ඒවා නැති වෙච්ච දවසකට අපිට රට යවන්න සමහර ගෑනු අයවත් රට යවනවා බැල මෙහෙවර කරන් කරන්න. නේ? අපි ජාතියක් විදිහට අපි මේ ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ දේවල් වලට. ඉතින් අපේ රටේ රජයන් වලට වගකීමක් තියෙනවා මේ නව්‍යතා සම්පාදනය කරන නව ව්‍යවසායකින්ට අත දීලා ඒවා වාණිජමය ව්‍යාපාර තත්ත්වයට පත් කරන්න ඇත්තටම රජයන් වලට යම්කිසි වගකීමක් තියෙනවා. දැන් පුතාලා ව්‍යවසායකත්වය කියන එක ඇතුලේ මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන අනිවාර්යයෙන්. ව්‍යවසායකත්වය කියලා කියන්නේ නව්‍යතා සම්පාදනය. නව්‍යතා අලුත් දෙයක් හදන එක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ව්‍යවසායකයා කියන එක්කෙනා අවදානම් දරා ගන්නවා. අවදානම් දැරීම මේක ඇතුලේ ව්‍යවසායකත්වය කියන සංකල්පය ඇතුලේ තියෙනවා. අවදානම් දරනවා කියලා කියන්නේ එයා හදන භාණ්ඩය හෝ සේවාව. එයා හදන අලුත් දේ විකිණෙයිද නැද්ද කියලා සැකයක් තියෙන්නේ. ඒතකොට මේ විකිණේ එයාගේ සියලුම ශ්‍රමය, එයාගේ සියලුම කාලය, එයාගේ සියලුම භෞතික මානව සම්පත් කැප කරලා කරන ව්‍යාපාරය අසාර්ථක වුණොත් එහෙම යා නැතරම නැති වෙනවා. ඉතින් දැන් අපි පුද්ගලයෝ 10 දෙනෙක් අරගෙන මේ 10 දෙනාගෙන් ඇහුවොත් එහෙම ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරන්න දාස, රැකියාවක් කරන්න දාස කියලා අනිවාර්යෙන් ඕකෙන් 8 දෙනෙක් 7 දෙනෙක් විතර උත්තර දෙන්නේ මොකද්ද? රැකියාව කරන්න ඒගොල්ලෝ ආස කියනවා. නමුත් ඒගොල්ලන්ට රස්සාවල් දෙන්නේ කවුද? මේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයෝ. ඒ කියන්නේ මේ ලෝකේ අවදානමට කැමති, රිස්ක් එකට කැමති, අවදානම ගන්න කැමති පුද්ගලයෝ ඉන්නකන් තමයි මේ ලෝකේ මිනිස්සුන්ට රස්සාවල් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ වැදගත්ම සාධකය තමයි මේ අවදානම් දරන ව්‍යවසායකින් වර්ධනය කරන එක. ඒගොල්ලන්ට තමයි රස්සාවල් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට නව්‍යතා සම්පාදනය කරනවා, අවදානම් දරනවා, ඊට අමතරව ළමයි අවස්ථා හඹා යාම කරනවා. අවස්ථාවක් කියලා කියන්නේ මොකද්ද? ඔපචුනිටි එකක්. අවස්ථාවක් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්න තියෙන තත්ත්වයක්. නේ? දැන් උදාහරණයක් විදිහට ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු යාළුවා ඉන්නවා. ඒ යාළුවා ඉන්න දෙන්න තරහ වෙනවා. ඒ දෙනාගේ සම්බන්ධය කැඩෙනවා. ඒ සම්බන්ධය කැඩුණොත් ඒ ගෑනු ළමයා පිළිබඳ උනන්දුවෙන් ඉන්න තව පාර්ශවයකට ඒක අවස්ථාවක් නෙමෙයිද? අවස්ථාවක්. අන්න ඒක තමයි අවස්ථාවක් කියලා කියන්නේ. වෙළඳපොලේ තියෙන ගැටලුවක්. මේ මොනවා හරි ගැටලුවක් තමයි අපි අවස්ථාවක් කරගන්නේ.
තියෙන භාණ්ඩ පිළිබඳව මිනිසුන්ට ගැටලුවක් තියෙනවා නම් අන්න අනිවාර්යයෙන්ම අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයකට පෙට්‍රල් ඩීසල් වල මිල වැඩිවීම ගැටලුවක්. ඒකට විසඳුමක් විදියට හයිබ්‍රිඩ් කාර්, ඒ කියන්නේ charge වෙන බැටරියක් සහිත කාර් එකක් නිර්මාණය කරා. හරි. නමුත් කාලයක් ගියාට පස්සේ බැටරි එකක් වෙනවද? සවුත්තු වෙනවා. එතකොට අපි පෙට්‍රල් වලට ඉතුරු කරගත්ත මුදල් වගේම ඊටත් වඩා වැඩි මුදලක් සමහර වෙලාවට යනවා බැටරිය දාන්න. ඉතින් ඒවා එතකොට මේ හයිබ්‍රිඩ් කාර් එක සම්බන්ධයෙන් විවිධ මේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඒකට තමයි සූර්ය පැනල් වලින් ධාවනය වන වාහන, විද්‍යුතයෙන් ධාවනය වන වාහන, හයිඩ්‍රජන් පවර් එකකින් මේ ධාවනය වන වාහන, ඒ වගේ විවිධ වාහන වලට අවස්ථාවක් ලැබුණේ ඒ තියෙන භාණ්ඩය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් පවතන නිසා. ඒතර ව්‍යවසායකත්වය ඇතුළතමයි නව්‍යතා සම්පාදනය කිරීම, අවදානම් දැරීම, අවස්ථා හඹා යාම සහ සාධක සම්පත් ඒක රාශී කිරීම. ඒ කියන්නේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය කියන ඒවා එක තැනකට අරගෙන නිෂ්පාදන කටයුතු කරන්නේ අනිවාර්යෙන් කවුද? ව්‍යවසායකයා කියන පුද්ගලයා. ඒ අනුව ගත්තහම පුතාලා විභාගෙදී ඇහුවොත් එම් ව්‍යවසායකත්වයේ ප්‍රධාන කාර්යයන් මොනවද කියලා, ව්‍යවසායකයෙක්ගේ ප්‍රධාන කාර්යයන් තමයි මෙන්න මේ නව්‍යතා සම්පාදනය, අවදානම් දැරීම, අවස්ථා හඹා යාම, සාධක සම්පත් ඒක රාශී කිරීම. ඉතින් අලුත් දේවල් කරනකොට ඒක ඇතුලේ අවදානමක් තියෙනවා. දැන් පෞගිය කොවිඩ් දවස්වල නේද? විස බීජ නාශනය කරන උපකරණ, වතුර කකුලෙන් පාගලා අත හොදන ඒවා නේද? කකුලෙන් පාගලා සබන් ගන්න ඒවා, ඒ වගේ විවිධ දේවල් මිනිස්සු නිර්මාණය කළා. එක එක නිර්මාණ මිනිස්සු විසින් කළා. නේ? ඉතින් ඒ වගේ මේ අලුත් දේවල් මිනිස්සු කරනකොට ඒවා වල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒවට එක දියුණු කරලා ගත්තොත් ඒක වාසිය අනිවාර්යෙන් සමස්ත රටටම ලැබෙනවා. ඉතින් අපි අද ඉගෙන ගන්න ඉන්නේ වගේ ව්‍යවසායකත්වයේ පිළිබඳව තමයි අපි ඉගෙන ගන්න. මේ ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? ඒ ව්‍යවසායකෙක් බිහි වෙන්නේ කොහොමද? ඊට පස්සේ ව්‍යවසායකෙක්ට උදව් කරන්නේ කොහොමද? ව්‍යවසායකෙක් ලබන ප්‍රතිලාභ මොනවද? කියන කාරණාවන් තමයි අපි උගන්වන්නේ. මේක වඩා වැදගත් වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය ගැනීමේ පරමාර්ථය මොකද්ද? අවදා හරි දවසක ව්‍යාපාරිකයෝ විශාල ව්‍යාපාරික ප්‍රමාණයක් ඇති කරන එක. තමයි විශ්වවිද්‍යාලය වුණ එක නෙමෙයි. මිනිස්සුන්ට ව්‍යාපාරික දැනුම දෙන්න තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ. ඒතර ව්‍යාපාරික දැනුම අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න ඔබට ව්‍යවසායකත්වයේ සංකල්පය කියන එක තේරුම් ගැනීම කියන එක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. තේරෙනවද මං කියන දේ? හරි. එහෙනම් අපි යමු නෝට් එකට බලන්න. හරි. ව්‍යවසායකත්වයේ කියන එක නිර්වචනය කළා තමයි පුතා මුලින්ම තියෙන්නේ. බලන්න ව්‍යවසායකත්වය කියලා කියන්නේ ප්‍රංශ භාෂාවෙන් බිඳිලා ආපු පදයක්. ඒකේ තියෙනවා බාර ගැනීම. අවස්ථා තමයි මේ අභියෝග තමයි බාරගන්නේ. ඊට පස්සේ අවස්ථා හඹා යාම, නව නිර්මාණ, අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම වගේ මේ තේරුම් තමයි වචනේ තියෙන්නේ. මේ හතර නෙමෙයි නිකන් ඒ තේරුම් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ලෝකයේ විවිධ විද්වත් පුද්ගලයෝ, එක එක සංවිධාන, ඊට පස්සේ තව ඒ වගේ අය මේ රටවල් විසින් ව්‍යවසායකත්වයේ කියන එක නිර්වචනය කරලා තියෙනවා. ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවොත් එහෙම ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන වචනේ ඕගොල්ලන්ට නිර්වචනයේ ළමයි 10 ගාන. ඒ කොයි නිර්වචනේ කොයි විදියට ආවත් ඒ නිර්වචන ඇතුලේ මේ කාරණා හතරෙන් එකක් හෝ දෙකක් හෝ කීපෙම හෝ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැතුව ව්‍යවසායකත්වයෙන් නිර්වචනය කරන්න බෑ. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් කියන එක අවස්ථා හඹා යනවා. නව්‍යතා සම්පාදනය කරනවා. අවදානම් දරනවා, සාධක සම්පත් ඒක රාශී කරනවා. ඔන්න ඔය කාරණා හතරෙන් එකක් හෝ කීපයක් අනිවාර්යයෙන්ම නිර්වචන තුළ තියෙනවා. බලන්න ඒ අනුව බලන්න ජෝසප් ෂුම්පීටර් කියන එක්කෙනා නව භාණ්ඩ හෝ සේවා හඳුන්වා දීමෙන් හෝ නව සංවිධානකම නිර්මාණය කිරීමෙන් හෝ නව අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් හෝ පවතින අර්ථකමේ වෙනස් කිරීමේ ක්‍රියාවලිය. තියෙන අර්ථකමේ ඌණ සංවාදිත එකක් සංවාදිත කරනවා. සමාජවාදී අර්ථකමයක් වෙළඳපොළ අර්ථකමයක් කරනවා. අර්ථකමේ වෙනස් කරන්න පුළුවන් නම් අලුත් දේවල් හදලා අන්න ඒකට අපි කියනවා මොකද්ද? ව්‍යවසායකත්වයේ කියලා. විලියම් ඩී බයිග්‍රේව් කෙනෙක් කෙනා බලන්න ව්‍යවසායකත්වයේ කියන්නේ ක්‍රියාවලිය, අවස්ථාවක් උදා කර ගැනීම. අවස්ථාවක් කියන්නේ වෙළඳපොළේ තියෙන ගැටලුවක්. අවස්ථාවක් උදා කර ගැනීමෙන් ඒවායින් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සංවිධානයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. රිචඩ් නැන්ටිනන්ගේ නිර්වචනය බලන්න ව්‍යවසායකත්වය යනු අවදානම් දැරීම. අවදානම් දරන එක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ.
ඊට පස්සේ ව්‍යවසායකත්වය අනුව සංවිධානය කිරීමේ ක්‍රියාවලිය JBC එක නිර්වචනේ අන්තර්ජාතික කම්කරු සංවිධානය කියනවා ව්‍යවසායකත්වය අනුව ව්‍යාපාරයක් ආරම්භ කළා සාර්ථකව පවත්වාගෙන යන්න තියෙන හැකියාව. අසාර්ථකත්වය නෙමෙයි සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. හරි බලන්න ඉහත නිර්වචන හැම එකෙන්ම ගම්ම වෙන්නේ ව්‍යවසායකත්වයේ නව්‍යතා සම්පාදනය සම්බන්ධ ක්‍රියාවලියක් බවයි. රයිට්. ඒ ටික හයිලයිට් කරගන්න. ව්‍යවසායකත්වයේ නව්‍යතා සම්පාදනය සම්බන්ධ ක්‍රියාවලියක් බවයි. ඒ අනුව ඔක්කොම ටික තියෙන ටිකේ අදහස් ටික ගැප් කළා අපිට පුළුවන් ළමයිනේ එක නිර්වචනයක් පොදු නිර්වචනයක් ලියන්න. මෙහෙම ලියමු පොදු නිර්වචන. ව්‍යවසායකත්වය අනුව මිනිස් අවශ්‍යතා සහ වොමනා හඳුනා ගනිමින් මිනිස් අවශ්‍යතා සහ වොමනා හඳුනා ගනිමින් ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කරමින් නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. හරි. ඒක තමයි ඒ සමස්ත ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඉතින් මේ වැඩේ කරන එක්කෙනාගේ නම මොකද්ද? ඒ වැඩේ කරන එක්කෙනාගේ නම මොකද්ද? ව්‍යවසායකයා. එහෙනම් නව්‍යතා සම්පාදනය කරන එක්කෙනා වෙළඳපොලේ තියෙන අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් අවදානමක් දරමින් ඒවයින් ප්‍රයෝජන ගන්න නව්‍යතා සම්පාදනයේ නිරත වන්නා කවුද? ව්‍යවසායකයා. මෙහෙම ලියන්න. පරිසර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කර ගනිමින් පරිසර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කර ගනිමින් අවදානම් වලට මූණ දෙමින් නව්‍යතා සම්පාදනයෙහි නිරත වන්නා නව්‍යතා සම්පාදනයෙහි නිරත වන්නා ව්‍යවසායකයෙකි. ඒකටම ලියන්න එසේ නැතහොත් වෙළඳපොලෙහි ඇතිවන වෙනස්කම්
අවස්ථාවක් ලෙස වෙළඳපොළෙහි ඇති වෙනස්කම් අවස්ථාවක් ලෙස සලකා ව්‍යාපාර ආරම්භන පුද්ගලයා ව්‍යාපාර ආරම්භන පුද්ගලයා ව්‍යවසායකයෙකි. තර වරහන් ඇතුළේ ලියන්න ඔය නිර්වචන ඉදිරිපත් කරේ පීටර් ඩකර් හරි ඊට අමතරව තව වෙනත් නිර්වචනත් පල්ලෙහා දීලා තියෙනවා. එතරම් පීටර් ඩකර්ගේ තව වෙනත් නිර්වචනයකුත් තියෙනවා. ජෝසප් ෂුම්පීටර්ගේ නිර්වචනකුත් තියෙනවා. විලියම් ඩී බයෝග්‍රේව්ගේ නිර්වචනයකුත් තියෙනවා. එක අය එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. හරිද? පුතාලා ඒවා බලා ගන්න ඕන තනියම. ඒ ඔක්කොම එන්නේ නැහැ. නමුත් ඔය අපි පෑනල් ලිව්ව ටික තමයි අනිවාර්යෙන් වැදගත් වෙන්නේ. මේ නිර්වචන දිහා බැලුවාම අපිට පැහැදිලිවම පේනවා ව්‍යවසායකත්වයේ කියන එක හැමෝම එක විදිහට නිර්වචනය කළාට එකම අර්ථය තමයි ඒක ඇතුලේ තියෙන්නේ. එක්කෝ ඒක ඇතුලේ තියෙන අවදානම් දැරීමක්. නැත්තම් නව්‍යතා සම්පාදනය කිරීමක්. නැත්තම් අවස්ථා හඹා යාමක්. නැත්තම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමක්. ඒ අනුව ඒ ඔක්කොම එකට ගත්තාම නව්‍යතා සම්පාදනයේ වෙළඳපොලේ තියෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න අවදානම් වලට මුණ දෙමින් නව්‍යතා සම්පාදනයේ නිරත වීමේ ක්‍රියාවලියක් තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. හරි. විභාගෙදී පුද්ගලයෙක්ගේ නමක් දෙන්නේ නැතුව ඔයාගෙන් ඇහුවොත් නිකම්ම ව්‍යවසායකත්වය නිර්වචනය කරන්න කියලා ඔය ඔක්කොම සාධක ටික දාලා නිර්වචනය කරන්න කිසිම ගැටලුවක් නැහැ. ලකුණු හම්බ වෙනවා. පුද්ගලයන්ගේ නම් වලින් සාමාන්‍යයෙන් එම ලොකුවට අහන්නේ නැහැ. හරි. මේ රිචඩ් නැන්ටන් මොකද කිව්වේ අර හැබැයි කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් ඒවා අර මතකයෙන් කියන්න බැරි වුණත් අර ටිකක් මතකයේ රඳවා ගැනීම කියන එක අර මේ කාරණේ කවුද කිව්වේ කියන කාරණේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එක වැදගත්. වට තේරෙනවද මම කියන්නේ? දැන් අවදානම් වලට අවිනිශ්චිතතාවට මුහුණ දීම ව්‍යවසායකත්වය කියලා කිව්වේ රිචඩ් නැන්ටින්. එයා ව්‍යවසායකත්වය නිර්වචනය කරන්නේ අවදානම් කියන එක බේස් කරගෙන. අවදානම් වලට මුහුණ දෙනවා නම් ඒක ව්‍යවසායකත්වය. තේරෙනවද මම කියන්නේ? අන්තර්ජාතික කම්කරු සංවිධානය කියන්නේ මේ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් නම් ව්‍යවසායකත්වය. ඒතකොට එයා බලන්නේ සාර්ථකත්වයේ කෙරෙහි තමයි එයාගේ අවධානය දෙන්නේ. සමහරව අවදානම් කළමනාකරණය කරන එකට ව්‍යවසායකත්වය කියනවා. සමහරු සංවිධානයක් ආරම්භ කිරීමට ව්‍යවසායකත්වය කියලා කියනවා. හරි සමහරු ළමයි අවස්ථා උදා කර ගැනීමට ව්‍යවසායකත්වය කියනවා. කොයි විදියට කිව්වොත් එකම අර්ථකථනය තමයි තියෙන්නේ අවසානයේ. හරි ඉස්සරට වඩා වර්තමානයේදී ව්‍යවසායකින්ගේ අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. ව්‍යවසායක වැඩිපුර ඕන එකක් තමයි ශ්‍රම බලකාය එන්නෙන්නමක් වෙනවා වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වැඩි වෙනවා. ශ්‍රම බලකාය වැඩි වෙනවා. ඒතකොට සේවා නියුක්ති අවශ්‍යතාව කියන ඒවා තව වැඩි වෙනවා. ඒ නිසා ව්‍යවසාය පරිසරය විතර වෙනස් වෙනවා. දැන් ওই කොරෝනා වගේ දේවල් අපි ඉපදිලා අම්මා මුත්ත කාලෙවත් අපි අහලා තිබුණේ නැහැ. මේ වගේ වසංගත මුළු ලෝකෙටම කොලරාව පාචනය ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඒවට බෙහෙත් කෙටි කාලෙ හොයාගත්තා ඊටාම පහසුවෙන් වළක ගන්න පුළුවන් දේවල්. නමුත් මේවා අපිට හිතා ගන්න බැරි විදිහට හැදෙන දේවල්. ඒ නිසා පරිසරය විතර වෙනස් වෙන හින්දා ව්‍යවසායකයෙක් කෙනෙක් කෙනා අනිවාර්යයෙන්ම අවශ්‍ය නැ පුතේ වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්න. අනිත් එක දැන් ව්‍යාපාර අතර තියෙන දැඩි තරඟකාරීත්වයක් තියෙන. ඒතකොට අනිත් එකිනෙකා පරයායමින් නව්‍යතා සම්පාදනයේ නිරත වෙන්න ඕනේ. වැඩිපුර අලුත් දෙයක් හදපු එක්කෙනාට තමයි කස්ටමර්ස් ටික වැඩිපුර ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? හරි බලන්න වෙනස් වෙන ලෝකෙට ගැලපෙන වෙනස්කම් කරන්න තරුතුනක් දාගන්න පුතේ. පෙරට වඩා ව්‍යවසායකත්වයේ අවශ්‍යතාවය වැඩි වීමට හේතු කියන එකට තරුතුනක් දාගන්න.
වෙනස් වන ලෝකයට ගැලපෙන වෙනස්කම් කිරීම සඳහා highlight කර ගන්න. ඒ වගේම අද පවතින දැඩි තරඟකාරීත්වයට නොබියව මුණ දීම සඳහා ඒ වගේම පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඒ වගේම වෙනස් වන පරිසරයට මුහුණ දෙන්න රැකියා නිර්මාණය කරන්න ජීවන තත්ත්වය අලුත් භාණ්ඩ වලින් ජීවන තත්ත්වය උසස් වෙනවා මිනිස්සුන්ගේ ඒ නිසා ව්‍යවසායකත්වය කියන එක අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරවල දිගු කාලින පැවැත්මට මේ ව්‍යාපාරය ඇතුළේ ව්‍යවසායකයෝ කීප දෙනෙක් ඉන්න ඕනේ. ඒතර තමයි නිරන්තර නවීකරණයක් වෙලා අනිවාර්යෙන් මේ ව්‍යාපාරට දිගු කාලින පැවැත්මක් තියෙන්නේ. හරි දැන් පුතාලා වීඩියෝ එක ටිකක් පෝස් කළා වීඩියෝ එක ටිකක් නතර කළා මෙතන කොටුව ඇතුලේ තියෙන ප්‍රශ්න ටිකයි එහා පැත්තේ කොටුව ඇතුලේ තියෙන ප්‍රශ්න වගේක් ඒ ප්‍රශ්න ටිකයි කරන්න මේ ටික ඔක්කොම කරන්න පුතාට එනවා විනාඩි 10ක් විනාඩි 10කට වීඩියෝ එක නතර කළා අපව උත්තර ටික බලන්න විනාඩි 10ක් ඔක් කළා උත්තර ටික බලන්න හරිද right හරි දැන් අපි බලමු එහෙනම් උත්තර ව්‍යවසායකත්වයේ යන්නේ වඩාත්ම නිවැරදි අර්ථය වෙන්නේ වඩාත්ම නිවැරදි අර්ථය වෙන්නේ මොකක්ද කියන අහන ව්‍යවසායකත්වයේ කියන එකේ බලන්න මේකෙන් තියෙන හොඳම අර්ථය අවස්ථා හඳුනා ගැනීම බාධක මැඩගෙන ඉදිරියට යාම මොකද උත්තරේ හතර උත්තරේ නව්‍යතා මගින් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීමට ව්‍යාපාර අවස්ථා සොයා ගැනීම සහ බාර ගැනීමයි. ව්‍යවසායකයා යන්නේ අර්ථය වන්නේ සම්පත් සංයෝග කරනවා අවදානම් දරනවා ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරනවා නිර්මාණශීලීත්වය සහ නව්‍යතා සම්පාදනය කිරීම කරනවා ඉහත සියල්ලම කියන එක. ප්‍රායෝගික අදහස් තුලින් නව්‍යතා බිහි කරන්නා එම වෙනවා. ප්‍රායෝගික අදහස් වලින් නව්‍යතා බිහි කරන්නා ව්‍යවසායකයාය. right සුළු ව්‍යාපාරවල සාර්ථකත්වයේ ප්‍රාථමික උත්ප්‍රේරකය වන්නේ අමාරු වචන නේද? ප්‍රාථමික උත්ප්‍රේරකය කිව්වම නිකන් මෙලෝදියක් තේරෙන ප්‍රාථමික උත්ප්‍රේරක කියන්නේ මූලික සාධකය. දැන් ශ්‍රමයේද භූමියේද ප්‍රාග්ධනයේද ව්‍යවසායකත්වයේද වැදගත් වෙන්නේ. ව්‍යවසායකත්වයේ කියන එක තමයි වැදගත් වෙන්නේ. නේද? එන සුළු ව්‍යාපාරවල සාර්ථකත්වයේ ප්‍රාථමික උත්ප්‍රේරකය වෙන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය. ඉහත අය අතුරින් ව්‍යවසායකයෙකු ලෙස සැලකිය හැක්කේ මේ ඉහත අය අතුරින් ව්‍යවසායකයෙකු ලෙස සැලකිය හැක්කේ බලන්න නිමල්සිය පියාගෙන් උරුම වූ කර්මාන්ත ශාලාව නව යන්ත්‍ර සූත්‍ර දා පුල්කර පවත්වාගෙන යයි. සමන් විදේශ රැකියාවකින් උපයාගත් මුදල් යොදා සංචාරක හෝටලයක් කරබා පවත්වාගෙන යයි. කමල් තම සාම්ප්‍රදායික සිල්ලර වෙළඳසැල සුපිරි වෙළඳසැලක් බවට පරිවර්තනය කර පවත්වාගෙන යයි. පියල් ඔහුගේම වට්ටෝරුවක් අනුව පරිසරහිතකාමී මදුරුනාශකයක් නිපදවා වෙළඳපළට බෙදා හරි. අජිත් විදේශ රටක නිපදවූ සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි බල්බයක පේටන්ට් අයිතිය මිලදීගෙන ඒ නිපදවා දේශීය වෙළඳපළට අලෙවි කරයි. ඉහත අයතුරින් ව්‍යවසායක ලෙස පිළිගත හැකියි. තමන්ගේ දෙයක් අලුත්ම දෙයක් නිර්මාණය කරපු එක්කෙනයි ඉන්නේ උතන. පරිසරහිතකාමී මදුරුනාශකය පියල් කියන එක්කෙනා. උත්තරය 4. ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ මොකද්ද? ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ ලෝකයට අලුත් යමක් ඉදිරිපත් කිරීමයි. 1. ව්‍යවසායකයා සුළු මහා කාර්මික සේවා සපයන ඉහත ඕනෑම කෙනෙක්. ව්‍යවසායකයන් පූර්ණ අර්ථය ගෙන දෙන ප්‍රකාශය වන්නේ නව්‍යතා තුළින් වෙනස්කම් ඇති කරන්නා ව්‍යවසායකයායි.
පහත දැක්වෙන ව්‍යාපාරිකයන් අතරින් ව්‍යවසායකයෙක් ලෙස පිළිගත හැක්කේ නව නිෂ්පාදනයක් වෙළඳපළට හඳුන්වා දෙන්නේ. පහත දැක්වෙන ව්‍යවසායකයන් ලෙස හැඳින්වෙන්නේ කවුරුන්ද කියලා. ඒ කියන්නේ එක එක ව්‍යාපාරවල ව්‍යවසායකයෝ හැඳින්වන නම් වෙනස්. නේද? දැන් සමහර පළාත්වල ගෙදර තාත්තට අප්පච්චි කියනවා. සමහර පළාත්වල නිකම්ම තාත්තා. සමහර පැතිවල තාත්ති වෙනවා. නේද? ඒ වගේ මේ එක එක ඒ කියන්නේ කොහොම කිව්වත් තාත්තා තමයි. දැන් එක එක ව්‍යාපාරවල ව්‍යවසායකයන්ට කියන නම් තියෙනවා. ඒ නම් මොනවද කියලා අහන්න. හවුල් ව්‍යාපාර ව්‍යවසායකයන්ගේ නම් මොකද්ද? හවුල්කරු. දැන් ඒ වගේ උත්තරේ ලේසි ඉතින් ඒක කිව්වම තමයි ළමයිට මතක් වෙන ඕකද? ඕක අපි දන්නවනේ කියලා. එහෙම කල්පනා කරලා ලියන්නේ උත්තරේ කිව්වට පස්සේ හිතනවා මේක කොච්චර ලේසිද කියලා. සමාගම් වල කොටස් හිමියන්, සම්පකාරවල සමාජිකයින්, රාජ්‍ය සංස්ථාවල රජය. ඒක තමයි ව්‍යවසායකයෝ වෙන්නේ. හරි ව්‍යවසායකයෙක් සහ කළමනාකරුවෙක් අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. විභාගෙදී තව අහනවා පුතේ ව්‍යවසායකයෙක් සහ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් අතර වෙනස්කමුත් අහනවා. දැන් ව්‍යවසායකයා නව්‍යතා සම්පාදනය කරනවා, සාමාන්‍ය ව්‍යාපාරිකයා නව්‍යතා සම්පාදනය කරන්නේ. ව්‍යවසායකයා අවදානම් දරා ගන්නවා, සාමාන්‍ය ව්‍යවසායකයා අඩු අවදානමක් සහිතව තමයි කටයුතු කරන්නේ. දැන් ව්‍යවසායකයට පුළුල් දැක්මක් තියෙනවා, සාමාන්‍ය ව්‍යාපාරිකයට එහෙම පුළුල් දැක්මක් නැහැ. තේරෙනවද? ඒ වගේ වෙනස්කම් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. දැන් ඒ වගේ අපෙන් අහන ව්‍යවසායකයෙක් සහ කළමනාකරුවෙක් අතර වෙනස්කම් මොනවද කියලා. මම එක පැත්තක් සම්පූර්ණ කරලා තියෙනවා. ඊටු පැත්ත සම්පූර්ණ කරන්න තියෙන්නේ. ව්‍යවසායකයා තමයි ව්‍යාපාරය ආරම්භ කරන එක්කෙනා. කළමනාකරු කවුද? අවසන් කරන එක්කෙනාද? ඔය සමහර කළමනාකරු නම් අවසන් කරනවා. ව්‍යවසායකයා ව්‍යාපාරය ආරම්භ කරන්න අය කළමනාකරු ව්‍යාපාරය පරිපාලනය කරන්න අය. ව්‍යාපාරය පරිපාලනය කරන්න අය. ව්‍යවසායකයා ව්‍යාපාරයේ හිමිකරු, කළමනාකරු, සේවකයෙකි. ව්‍යවසායකයා ලාභ ලබනවා. කළමනාකරු මොනවද ලබන්නේ? වැටුප්. ව්‍යවසායකයා ව්‍යාපාරික අවදානම් වලට මුහුණ දෙයි. කළමනාකරු අවදානම් දරා නොගනි. යා මුළු ව්‍යාපාරයේ අවදානම් දරා ගන්න, අවදානම් දරා නොගනි. ඊට පස්සේ ව්‍යවසායකයා ව්‍යාපාරයේ පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. කළමනාකරු අරමුණු සහ උපාය මාර්ග කෙරෙහි. අරමුණු සහ උපාය මාර්ග ඉටු කර ගැනීම කෙරෙහි. ඒ කියන්නේ ගෝල් ඇචීව් කරන්න යා බලන්නේ. ව්‍යවසායකයා නව අවස්ථා හඳුනාගනි. කළමනාකරු ඒවා පරිපාලනය කරයි. ව්‍යවසායකයා නිවැරදි දේ සිදු කරනවා නිතරම. කළමනාකරු කරන දේ නිවැරදි කරයි. කළමනාකරු කරන දේ නිවැරදි කරයි. ව්‍යවසායකයා නව්‍යතා සිදු කරයි. කළමනාකරු නව්‍යතා සිදු නොකරයි. right පුතාලා ඉන්නේ ඊළඟ පිටුවට ඇවිල්ලා එතනක් තියෙනවා ප්‍රශ්න තුනක්. ඒ ප්‍රශ්න තුනත් බලන්න. වීඩියෝ එක නතර කරලා ඒ ප්‍රශ්න තුන කරන්න.
උත්තර බලන්න. ව්‍යවසායකයා කළමනාකරුගෙන් වෙනස් වන්නේ ඔහු ව්‍යාපාරික අවදානම් වලට මුහුණ දෙන නිසා. කළමනාකරු හා සසඳ කළ ව්‍යවසායකයෙකුගේ සුවිශේෂීත්ම කර්තව්‍ය වෙන්නේ නව්‍යතා සම්පාදනය. පහත කොටුව පුරවන්න තියෙන වරහන් ඇතුළේ තියෙන දේවල් දාලා සේවකයාගේ මෙහෙවීම ව්‍යවසායකයා විසින් නැත්නම් කළමනාකරු විසින් වුණත් කමක් නැහැ. ව්‍යවසායකයා සොයන් තමන්ව මෙහෙව ගන්න. වර්ධනයේ ඇති ඉඩකඩ සේවකයාගේ සීමිතයි. ප්‍රොමෝෂන් දෙන්න සීමාවක් සහිතව. ව්‍යවසායකයා අසීමිතයි. දියුණු වෙන්න තියෙන ප්‍රමාණය අසීමිතයි. සේවකයාගේ ඉපයීම වැටුප ව්‍යවසායකයා ලාභේ. right. ඊට පස්සේ ඔයාට මතක ඇති පුතේ කළමනාකරන විශේෂඥවරයෙක් ඉන්නවා ජෝෂප් ෂුම්පීටර් කියලා. හරි? කළමනාකරන විශේෂඥවරයෙක් ඉන්නවා ජෝෂප් ෂුම්පීටර් කියලා. ඒ ජෝෂප් ෂුම්පීටර් කියන පුද්ගලයා ව්‍යවසායකත්වයේ කියන එක නිර්වචනය කරනවා මෙහෙම. එයා නිර්වචනය කරනවා නව භාණ්ඩ හෝ සේවා හඳුන්වා දීමෙන් හෝ හරිද නව ක්‍රම ගවේෂණයෙන් හෝ හරි නව වෙළඳපළවල් ගවේෂණයෙන් හෝ හරි නව භාණ්ඩ හෝ සේවා නව ක්‍රම ගවේෂණය නව වෙළඳපළවල් ගවේෂණය තුලින් පවත්නා අර්ථකමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය. හරි එයා කියන විදිහට නව භාණ්ඩ එයා කියනවා මොනවා හරි දෙයක් කළා තියෙන අර්ථකමේ වෙනස් කරනවා. මොකක්ද ඒ අර්ථකමේ වෙනස් කරනවා කියලා කියන්නේ ඌණ සංවර්ධිතයි නම් ඒක සංවර්ධිත බවට පත් කරනවා. ඒකයි අර්ථකමේ වෙනස් කරනවා කියන්නේ. සමාජවාදී අර්ථකමයක් නම් ඒක අපි ධනවාදී එමෙත වෙළඳපළ අර්ථකමයක් බවට පරිවර්තනය කරනවා. හරි සමාජවාදී අර්ථකමයක් නම් ධනවාදී බවට මේ විදිහට අර්ථකම පරිවර්තනය කරන්න නම් අනිවාර්යෙන් අපි අලුත් දේවල් හදන්න ඕන. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා අලුත් දෙයක් කිව්වහම ඒක අලුත්ම භාණ්ඩයක් වෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. තියෙන භාණ්ඩයක නවීකරණයක්. නැත්තම් දෙයක් නිපදවන අලුත් ක්‍රමයක්. දැන් පොල් කුඩු වලින් පෙට්‍රල් හැදුවොත් ඒක අලුත් දෙයක්. දෙයක් නිපදවන අලුත් විදියක්. පෙට්‍රල් නෙමෙයි අලුත් දෙයක්. අපි හදන විදියයි අලුත් දෙයක්. වර්ධන අලුත් සංවිධානය අලුත් දේශපාලන පක්ෂයක් අලුත් සංවිධානයක් හදන එක නව්‍යතාවයක්. හරි නැත්නම් අලුත් වෙළඳපළක්. දැන් කොරියන් ටෙලිනාට්‍ය වලට ඉන්දියන් ටෙලිනාට්‍ය වලට ලංකාව කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මාකට් එකේ තව කොටසක් විතරයි. ඒ ටෙලිනාට්‍ය මෙහෙටත් එවනවා. ඒකෙන් ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා. නේ? ඉතින් ඒ වගේ මේ අපි බලන්න ඕන මේ පුතාලා අලුත් දෙයක් කිව්වහම අලුතෙන් හදන භාණ්ඩයක් විතරක් නෙමෙයි නව වෙළඳපළක් හොයාගත්තත් නව ක්‍රම හොයාගත්තත් නව භාණ්ඩ හසය හොයාගත්තත් ඒවා නව්‍යතා තමයි. ඒතර අපෙන් අහනවා ජෝෂප් ෂුම්පීටර්ට අනුව නවෝත්පාදනයක් සිදු කළ හැකි ක්‍රම පහක් නම් කරන්න. මෙම ලියන්න. නවතම භාණ්ඩයක් ඉදිරිපත් කිරීම. නවතම භාණ්ඩයක් ඉදිරිපත් කිරීම. නවතම භාණ්ඩයක් හෝ සේවාවක් ඉදිරිපත් කිරීම. පවත්නා භාණ්ඩ නවීකරණය කිරීම.
පවත්නා භාණ්ඩයක් නවීකරණය කිරීම. නව වෙළඳපළ ගවේෂණය. නව වෙළඳපළ ගවේෂණය. නව ක්‍රම ගවේෂණය. නව ක්‍රම ගවේෂණය. ක්‍රම ගවේෂණය. නවතම භාණ්ඩ, පවත්නා භාණ්ඩ නවීකරණය, නව ක්‍රම ගවේෂණය, නව වෙළඳපළ ගවේෂණය, නව සැපයුම් මූලාශ්‍ර සොයා ගැනීම. ලංකාවෙන් කනිත් තෙල් නියදයක් හොයාගත්තොත් ඒක නව්‍යතාවයක්. ලංකාවෙන් පෙට්‍රල් හොයාගත්තොත් ඒක නව්‍යතාවයක්. පෙට්‍රල් නෙමෙයි ලංකාවේ තියනවා කියන එක නව්‍යතාවයක්. නව සැපයුම් මූලාශ්‍රයක් ගවේෂණය කිරීම. හරිද? හරි. දැන් අපි දන්න දේවල් මොනවද? අපි දැන් දන්නවා ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකක්ද? හරිද? ඒ වගේම ව්‍යවසායකයා කියලා කියන්නේ කවුද? හරි, සාමාන්‍ය ව්‍යවසායකෙක් විසින් කරන කාර්යයන් මොනවද කියන කාරණය පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. එයා නව්‍යතා සම්පාදනය කරනවා, අවදානම් දරනවා, සාධක සම්පත් ඒක රාශී කරනවා නේද? ඒ ආශ්‍රයෙන් මේ විවිධ අලුත් සංවිධාන වර්ග බිහි කරනවා. ඒවා තමයි ව්‍යවසායකෙක් විසින් කරන වැඩ වෙන්නේ. දැන් රටක ව්‍යවසායකත්වයේ කියන එක වර්ධනය වෙනවාම ඒකෙන් ලැබෙනවා පුතේ ප්‍රතිලාභ. ඒ ව්‍යවසායකත්වයේ වර්ධනය වුණාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයකට යනවා. එකක් ව්‍යවසායකයාට මේ තියෙනවා පුද්ගල ප්‍රතිලාභ. තමන් රස්සාවක් නොකර ව්‍යාපාරයක් කරාම ඒකෙන් තමන්ට ලැබෙන පුද්ගල ප්‍රතිලාභ ටිකක් තියෙනවා. දැන් මම රැකියාවක් නොකර ව්‍යාපාරයක් කරනවා. ඒකෙන් මට මගේ නිදහස සහ ස්වාධීනත්වය භුක්ති විඳින්න පුළුවන්. හරි? අලුත් අත්හදා බැලීම් කරන්න පුළුවන්. රස්සාවක් කරොත් අත්හදා බැලීම් කරන්න බෑ. හරි? ඕනකට වඩා අත්හදා බැලීම් කරන්න කිව්වොත් අයිතිකාරයෙක් අතේ අපේ කනට අපිට ඕන දේවල් රස්සාවකට ගිහිල්ලා කරන්න බෑ. ඉතින් අනිත් එක තමයි ළමයි තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. රස්සාවකට ගියොත් මේ මිනිස්සු කියන වැඩේ විතරයි. අපිට හැකියාවන් තියෙන උනත් ප්‍රයෝජන ගන්න බෑ. නේද? ඊට පස්සේ අනිත් එක තමයි ඉහළ මූල්‍ය ලාභ. රස්සාවක් කරොත් රුපියල් 500,000 වැඩි වෙන්න අවුරුද්දක් දෙකක් යනවා. නමුත් එක රැයෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක් කරොත් හරියට. ඉතින් ඒ වගේ ඒ වගේ විවිධ ප්‍රතිලාභ තියෙනවා පුද්ගලයෙක්ට. හරි, අනිත් එක තමයි සමාජයෙන් ලැබෙන කීර්තිය ප්‍රශංසාව. දැන් ලෝකේ ප්‍රසිද්ධම පුද්ගලයෝ ගත්තොත් නේ බිල් ගේට්ස්ලා, ජැක් මා වගේ පුද්ගලයෝ නේද? මේ අම්බානිලා වගේ පුද්ගලයෝ ඉන්දියාවේ. හරි, ඒ වගේ මේ ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයෝ තමයි ලෝකයේ සල්ලි වැඩියෙන්ම තියෙන පුද්ගලයෝ. ඒතකොට අර සමාජ කීර්ති නාමයේ ප්‍රතිරූපය වර්ධනය කරන්න ව්‍යාපාරිකයෙක් වුණාම එයාට පුළුවන් කමක් තියෙනවා බිස්නස් එකක් කරනකොට. ඒ වගේ ව්‍යවසායකත්වයේ පුද්ගල ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. ආර්ථිකයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. එකක් තමයි සේවා නියුක්තිය වර්ධනය වෙනවා, ජාතික නිෂ්පාදනය වර්ධනය වෙනවා, දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් නේද?
නිෂ්පාදන සාධක සම්පත් හොඳට ප්‍රයෝජනය වෙනවා. ශ්‍රමයේ භූමියේ ප්‍රාග්ධනය වගේ දේවල්. විදේශ විනිමය උපයන්න පුළුවන්. හරි. විදේශ වෙළඳාම වර්ධනය කරගන්න වැදගත් වෙනවා. යටිතල පහසුකම් වර්ධනය වෙනවා. ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. ව්‍යවසායකයෝ වැඩි වෙන්න ඕන ව්‍යවසනයකදී ඕන ආර්ථික අවපාතකදී මුණ දී ගන්න පුළුවන් හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ වගේ මේ තියෙනවා දරුවනේ මේ ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. ඊට අමතරව පාරිභෝගිකයෙක් විදියට ගත්තාම පාරිභෝගිකයට නව භාණ්ඩ හා සේවා පරිහරණය කරන්න පුළුවන්. ඒකෙන් එයාගේ ජීවන තත්ත්වය අනිවාර්යෙන් උසස් වෙනවා. නේද? එයාගේ සෞඛ්‍ය වර්ධනය වෙනවා. එයා ගෙවන මුදලට සරන තෘප්තියක් එයාට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ වාසිදායක දේවල් එක එක පැතිකඩයන් වලට බෙදලා අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා. ඒවා ඔය නිබන්ධනේ දාලා තියෙනවා බලන්න. නිබන්ධනේ දාලා තියෙනවා ඒවා. ඉස්සලම් බලන්න ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් ලැබෙන ප්‍රතිලාභ සෞඛ්‍යාත්මික නිෂ්පාදන වර්ධනය වෙනවා. අඛණ්ඩව භාණ්ඩ හා සේවා සැපයීම් සිද්ධ වෙනවා. අවම මිලක් යටතේ පරිහරණය කරන්න පුළුවන්. ජීවන තත්ත්වය උසස් වෙනවා. භාණ්ඩ අලුත් භාණ්ඩ පරිහරණය කළා තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන්. ආර්ථික ප්‍රතිලාභات 4-5ක් හයිලයිට් කරගන්න. සේවා නියුක්තිය වර්ධනය වීම හයිලයිට් කරගන්න. ප්‍රාදේශීය සම්පත් හොඳට උපයෝජනය වෙනවා. සාධක සම්පත් හොඳ සංචලනය වෙනවා. පරේෂණ සංවර්ධන කටයුතු වර්ධනය, නව වෙළඳපොළවල් නිර්මාණය වීම ඒවා හයිලයිට් කරගන්න ආර්ථික ප්‍රතිලාභ. පුද්ගල ප්‍රතිලාභ ගත්තොත් පුද්ගලයට ඉහළ තෘප්තිය, නිදහස, ස්වාධීනත්වය, කීර්තිය, ප්‍රශංසාව, ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. නවත් හදා බැලීම් වල නිරත වෙන්න පුළුවන්. තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. ඊට පස්සේ පුතේ ආයතනික ප්‍රතිලාභات ඉතාම වැදගත් විභාගයට අහන අලුත් කොටසක්. යම්කිසි ආයතනයක ව්‍යවසායකයෝ වැඩිපුර ඉන්නකොට යම් ආයතනයක් තියෙන ඒකේ ව්‍යවසායකයෝ අලුත් අදහස් වෙන පුද්ගලයෝ වැඩිපුර ඉන්නකොට ඒගොල්ලන්ට තියෙන වාසිය ඒක තමයි වෙළඳපොලේ තරම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. අනිත් එක තරම් කිරීමේ හැකියාව වැඩි වෙනවා විතර නෙමෙයි ඒගොල්ලන්ගේ අඛණ්ඩ පැවැත්මත් අනිවාර්යෙන් තහවුරු වෙනවා. හරි? තමන්ගේ වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. නේ කර්මාන්තය තුළ විශිෂ්ට ආයතනයක් වෙලා ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ ආයතනික ප්‍රතිලාභ, පුද්ගල ප්‍රතිලාභ, සමාජීය ප්‍රතිලාභ, පාරිභෝගික ප්‍රතිලාභ වගේ කැටගරි කීපයකට මේක කඩන්න පුළුවන්. ප්‍රතිලාභ කියන්නේ. ඒවා චුට්ටක් ඔයා බලා ගන්න ඕනේ. හරි? එක ගමනක් විභාගයට ටිකක් අමුතු ಜಾති ප්‍රශ්නයක් ආවා. මොකක්ද ඒ අමුතු ಜಾති ප්‍රශ්නේ? ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර පවතින සම්බන්ධය රූප සටහනකින් ඉදිරිපත් කරන්න කියන. ව්‍යවසායකයා ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාර අතර පවතින සම්බන්ධය රූප සටහනකින්. උතේ ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ යෙදවුම. හරි මේ ව්‍යවසායකත්වය කියන එක ක්‍රියාවලියක් නම් ඒකේ යෙදවුම තමයි ව්‍යවසායකයා කියන පුද්ගලයා. හරි ව්‍යවසායකත්වය තමයි පරිවර්තන ක්‍රියාවලිය. පරිවර්තන ක්‍රියාවලිය. හරි ව්‍යාපාරය තමයි නිමවුම වෙන්නේ. මේ ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරය නිමවුම. හරි මේක තමයි අවසන් ප්‍රතිඵලය. අවසන් ප්‍රතිඵලය. හරි ඔන්නෝක තමයි රූප සටහන අඳින්නාවේ විභාගෙ ටිකක් අමාරුයිනේ. ව්‍යවසායකයා ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාරය. ඇත්තටම ව්‍යවසායකයා තුලින් තමයි ව්‍යාපාර කියන ඒවා ඇති වෙන්නේ. ඒකයි මේ දෙකේ සම්බන්ධය වෙන්නේ. හරි? ඒකයි මේ දෙකේ තියෙන සම්බන්ධය වෙන්නේ. දැන් හැබැයි දැන් විභාගෙදී සමහර වෙලාවට අහනවා ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාර අතර වෙනසක් තමයි. ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අතර වෙනසක් තමයි. සාමාන්‍ය ව්‍යාපාරයක් විසින් කරන්නේ
වෙළඳපොලේ පවත්නා වෙළඳපොලේ ඉල්ලුම පවත්නා භාණ්ඩයක් අවදානමින් තොරව ලබා දෙන එක තමයි කරන්නේ. එයා අවදානම් දරන්නේ නව්‍යතා සම්පාදනය කරන්නේ. ව්‍යාපාර අවස්ථා හඹා යනවා. නමුත් ව්‍යවසායකයෙක් තරම් හඹා යන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. අරයා පවත්නා අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නවා. මෙයා නව අවස්ථා හඹා යනවා. අරයා අවදානම් දරන්නේ මෙයා අවදානම් දරනවා. මෙයා නව්‍යතා සම්පාදනය කරනවා. මෙයා සාම්ප්‍රදායිකව තමයි කටයුතු කරන්නේ. අනිත් එක තමයි මේ අවිනිශ්චිත අවදානම් වලට නව්‍යතා සම්පාදනයෙන් තමයි මෙයා මුණ දෙන්නේ. මෙයා අවදානම් මගාරින්නේ. අවදානම් වලින් පළෑ යනවා. මොනෝකයි ඔතන තියෙන වෙනස වෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් තමයි ඕගොල්ලෝ මේකට උත්තරේ ලියන්න ඕන. ඕගොල්ලන්ගේ ටීචර්ස් මැනුවල් එකේ තියෙන එක උත්තරයක්. නමුත් ඒකේ මේ පාස් පේපර් එකේ මාකින් ස්කීම් එකේ තියෙන තව උත්තරයක්. මේ උත්තර දෙකම එකතු කරලා තමයි අපි උත්තරයක් හදාගන්න ඕනේ. හරි බලන්න ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර අතර සම්බන්ධය කුමක්ද කියලා අහනවා මෙහෙම ලියන්න. ව්‍යවසායකත්වයේ යනු වෙළඳපොලේ අවස්ථා හඹා යමින් වෙළඳපොලේ අවස්ථා හඹා යමින් අවදානම් වලට මුණ දෙමින් අවදානම් වලට මුණ දෙමින් මුණ දෙමින් නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් බිහිවීමයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ව්‍යාපාරයක් බිහිවීමයි. ව්‍යාපාරයක් බිහිවීමයි. ඡේද කඩන්න. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු සහ ව්‍යවසායකයෙකු අතර වෙනස්කම් පවතී. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු සහ ව්‍යවසායකයෙකු අතර වෙනස්කම් පවතී. ව්‍යවසායන් විසින් ව්‍යාපාරවලට සාපේක්ෂව අවදානම් දැරීම නව්‍යතා සම්පාදනය අවස්ථා හඹා යාම. නව්‍යතා සම්පාදනය අවස්ථා හඹා යාම සිදු කරනු ලැබේ. right. හරි. ඊට පස්සේ අපි යමු 7 වෙනි පිටුවට යමු. ව්‍යවසායී ව්‍යාපාරයක පවතන ගති ලක්ෂණ කියන එකට යමු. පුතේ හැම ව්‍යාපාරයක්ම ව්‍යවසායී ව්‍යාපාරයක් නෙමෙයි.
යම් කිසි දෙයක් ව්‍යවසාය ව්‍යාපාරයක් වෙන්න නම් ඒක ඇතුලේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. ව්‍යවසාය ව්‍යාපාරයක් වෙන්න. පළවෙනි දේ ඒකට අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ සුබ සාධනය වුණත් ලාභ වුණත් ප්‍රශ්නයක් නෑ. අනිත් එක ඒක නව්‍යතා සම්පාදනය කිරීමක් කරන්න ඕනේ. මේ නව්‍යතා සම්පාදනය මගින් මිනිසුන්ගේ අවශ්‍යතාව උමනා තෘප්තිමත් වෙන්න ඕනේ. දැන් ගමේ සිල්ලර කඩේ මුදලාලි නව්‍යතා සම්පාදනය කරන්නේ නෑ. එයා තියෙන කවුරුහරි ගෙනත් දෙන භාණ්ඩයක් ලාභයක් තියාගෙන විකුණන එක විතරයි කරන්නේ. එයා ව්‍යවසායකෙක් නෙමෙයි. තේරෙනවද? මිනිසුන්ගේ අවශ්‍යතා ඌමනා අලුත් විදිහකට සපුර ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. ඒ වගේම පරිමාණයක් තියෙන්න ඕනේ. එක්ක සුළු, මධ්‍ය, මහා ඕනම ආකාරයේ පරිමාණයක ව්‍යාපාරයකට ව්‍යවසාය ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තේරෙනවද මම කියන දේ? ඊළඟට ව්‍යාප්තියක් තියෙන්න ඕනේ. ප්‍රාදේශීය වශයෙන්, නාගරික වශයෙන්, ජාතික වශයෙන්, අන්තර්ජාතික වශයෙන් බිස්නස් එක ව්‍යාප්ත වෙලා තියෙන්න ඕනේ. තේර මේ තල කැරල ටිකක් හදලා ගෙදර මිනිසුන්ට විකුණුවා කියලා ඒ කාමරේට මේ කාමරේට පැන පැන විකුණුවා කියලා ඒක ව්‍යවසාය ව්‍යාපාරයක් වෙන්නේ නේ. ඒක එක්ක ප්‍රාදේශීය, ජාතික, අන්තර්ජාතික වෙළඳපොළ වලට ගමන් කරලා තියෙන්න ඕනේ. හරි? right. හරි. එමන අපි ලියමු පළවෙනි එක අරමුණක් පැවතීම. අරමුණක් පැවතීම. අරමුණක් පැවතීම. අංක 2 පරිමාණයක් පැවතීම. පරිමාණයක් පැවතීම. අංක 3 නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය. අංක 4 ව්‍යාප්තියක් තිබීම. ව්‍යාප්තියක් තිබීම. right. හරිද? හරි. හරි. ඔන්න ව්‍යවසාය ව්‍යාපාරික පවතින ගති ලක්ෂණ වෙන එක. හරි. එමනම් අපි මේ වීඩියෝ එකේ අන්තිම සෙෂන් එකට එමු පුතේ. හරි මේකේ ඊළඟ කොටසේ අපි කතා කරන්නේ ව්‍යවසායගත ක්‍රියාවලිය කියන කාරණය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ව්‍යවසායගත ක්‍රියාවලිය. යම් කිසි දෙයක ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා නම් හරි එකකට වඩා වැඩි ක්‍රියාකාරකම් සංඛ්‍යාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා ක්‍රියාවලියක් කියලා. අපි ඒකට කියනවා මොකද්ද? ක්‍රියාවලියක් කියලා. දරුණේ ව්‍යවසායගත ක්‍රියාවලිය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ව්‍යවසායගත ක්‍රියාවලිය කියන එකෙන් අදහස් වෙන්නේ ව්‍යවසායගතයේ ආශ්‍රිත වැඩ කටයුතු ටික තමයි ව්‍යවසායගත ක්‍රියාවලිය කියන්නේ. අපිට මුලින්ම භාණ්ඩේ නව්‍යතා සම්පාදනයක් තමයි අපේ අතින් මුලින්ම වෙන්නේ. නව්‍යතා සම්පාදනය කියලා කියන්නේ භාණ්ඩය හදනව නෙමෙයි. අපි අලුත් භාණ්ඩය පිළිබඳ අදහස කියන එක උත්පාදනය කරගන්නවා. එතනින් තමයි ව්‍යවසායකත්වය කියන එක පටන් ගන්න. ඊට පස්සේ මේක යථාර්ථයක් බවට පත් කරගෙන ප්‍රතිලාභ ගන්නකම් යන ක්‍රියාමාර්ග ටික තමයි ව්‍යවසායගත ක්‍රියාවලිය කියලා කියන්නේ. අපි අලුත් අදහසක් ඇති කරගන්නවා. ඒ අදහස අපි පරීක්ෂා කරලා බලනවා සාර්ථක වේද අසාර්ථක වේද කියලා. ඊට පස්සේ අවශ්‍ය කරන සම්පත් ටික එකතු කරගන්නවා. නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. ඊට පස්සේ විකුණලා ප්‍රතිලාභ ගන්නවා. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන්ම ව්‍යවසායගත ක්‍රියාවලිය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ලියමු පුතේ ව්‍යවසායගත ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියන්න. ව්‍යවසායගත ක්‍රියාවලිය. ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමත්
ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමත් ඒවායින් ප්‍රයෝජන ගැනීම සඳහා ඒවායින් ප්‍රයෝජන ගැනීම සඳහා සංවිධානයක් නිර්මාණය කිරීමටත් ඒවායින් ප්‍රයෝජන ගැනීම සඳහා සංවිධානයක් නිර්මාණය කිරීමටත් අදාළ ක්‍රියාකාරකම් සියල්ල සංවිධානයක් නිර්මාණය කිරීමටත් අදාළ ක්‍රියාකාරකම් සියල්ල ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැක. හැඳින්විය හැක. ඉස්සලම් පුතාලා හයිලයිට් පෑන් අරගෙන ඒ ක්‍රියාවලිය හයිලයිට් කරගන්න. ඉස්සලම නව්‍යතා සම්පාදනය මම කියලා දෙන්නම් උදට සංකල්ප ගොඩනැගීම සහ ව්‍යාපාර සැලැස්ම සැකසීම අවශ්‍ය සම්පත් සම්පාදනය යථාර්ථයක් බවට පත් කර ගැනීම ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රතිලාභ ලබා ගැනීම හරි ඉන්න බං ඕක ප්‍රායෝගිකව ආදේශ කරලා පෙන්නන්නම් පුතාලට හරිද ප්‍රායෝගිකව ආදේශ කරලා පෙන්නන්නම් ඕකේ මුලින්ම තිබ්බේ මොකද්ද නව්‍යතා සම්පාදනය ඊට පස්සේ සංකල්ප ගොඩනැගීම හා සැලැස්ම සැකසීම ඊට පස්සේ සම්පත් ලබා ගැනීම ඊට පස්සේ යථාර්ථයක් බවට පත් කර ගැනීම ඊට පස්සේ ප්‍රතිලාභ ලබා ගැනීම ඔන්න ව්‍යවසායකත්ව ක්‍රියාවලිය මම පුතා එක උදාහරණයක් අරගෙන ඔයාලට මේක ආදේශ කරලා පෙන්නන්නම් ඒතර ඔයාලා තේරුම් ගන්න. අපි හිතමු ඔන්න ලංකාවේ ශිෂ්‍යයෙක් ඉන්නවා. එයා වැඩ කරන්නේ එයා ඉගෙන ගන්නේ මොරටු විශ්වවිද්‍යාලය කියලා හිතන්නකෝ. හරි එයා මොරටු විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා නෑ අපි හිතමු එච්චර දුර යන්න ඕනේ නෑ. ශිෂ්‍යයෙක් ඉන්නවා එයා ඉගෙන ගන්නවා ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයේ මෝටර් මෙකැනික් තාක්ෂණය තමයි ඉගෙන ගන්නේ. ටෙක් එකේ මෝටර් මෙකැනික් තමයි එයා ඉගෙන ගන්නේ. එයා හැම එකක්ම දන්නවා දැන්. එන්ජින් එක ගලවන්න, හයි කරන්න, වාහනවල මේ දෝෂ අඳුර ගන්න විදිහ ඔක්කොම දේවල් ටික එයා දන්නවා දැන්. මොකද්ද මේ තියෙන ප්‍රශ්න කියලා එයාට හොයාගන්න පුළුවන්. එතකොට දැන් එයා කාලයක් තිස්සේ ඉගෙනගෙන විෂය ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රැක්ටිකල් වලට ලංකාවේ තියෙන හොඳම ගෑරේජ් වලට ගිහිල්ලා ඒ මෙකැනික් ප්ලේස් වලට ගිහිල්ලා ඒවැය වැඩ කරලා BMW, Volvo, Benz අරම ඔක්කොම අතගාලා එයාට තමයි හොඳ අවබෝධයක් තියෙනවා. හරි එයා නිෂ්පාදනය කරනවා. එයා හිතනවා එයාට ඔළුවේ අදහසක් තියෙනවා. දැනට ලංකාවේ ළමයි මේ වාහනවල එන්ජින් නිෂ්පාදනය කරන්නේ නැහැ. එකම එක රථයක් තියෙනවා තාම මේක මාකට් වෙලා නැහැ. මේ එයා
ටිකක් ඉන්ධන පිරිමක් සහිත නව එන්ජින් එකක් එයා නිර්මාණය කරනවා. හරි? එයා ලංකාවේ මේ අඩු කොස්ට් එකකින් දාවන්න යන්න පුළුවන්. හැබැයි ස්පීඩ් වේගවත් භාවයෙන් වැඩි එන්ජින් එකක් හදනවා. හදන්න ඕනේ කියලා එයාට හිතෙනවා. ඒ අදහස් උත්පාදනය වීම තමයි නව්‍යතා සම්පාදනය කියලා කියන්නේ. මට මේක කරන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට ඒක නව්‍යතා සම්පාදනය. ඊට පස්සේ සින්දුවක් වුණත් එහෙමයි. දැන් මොකක් හරි සිතුවිල්ලක් ඇති වෙනවා. දැන් උදාහරණයක සුනිල් පෙරේරා මහත්තයාගේ යාළුවෙක් ඉන්නවා අමල් කියලා. අමල් පෙරේරා නෙමෙයි. අමල් කියලා යාළුවෙක් ඉන්නවා. ඒ දවසක් ඒගොල්ලෝ එක ප්‍රිය සම්භාෂණයක හම්බෙලා පොඩ්ඩක් සෙට් වෙලා එකරත් කරගෙන ඉන්න වෙලාවක ඒ අමල් කියන පුද්ගලයා සුනිල් පෙරේරා කියන ගායකයාට කියනවලු මේ අපි ගැනත් සින්දුවක් ලියහන්කෝ බං. යකෝ උඹලා එක එක අය ගැන සින්දු ලියනවා අපි ගැනත් සින්දුවක් ලියහල්ලෝ කියලා. එයා කියලා. ඒ අමල් කියන පුද්ගලයා කරන්නේ මේ රැකියාවට කියන්නේ එයා ව්‍යාපාරයක් කරන්නේ. එයාගේ ව්‍යාපාරය තමයි ලංකාවට කොත්තමල්ලි ආනයනය කරන රුමේනියාවෙන් කොත්තමල්ලි ලංකාවට ගේනවා. දැන් පුතාලා දන්නේ නැතේ ලියවිච්ච ගීතේ මොකද්ද කියලා නේද? අර ලෙඩට දුකට බොන්න කොත්තමල්ලි කියලා සින්දුවක් තියෙන. කොත්තමල්ලි සින්දු ලිව්වේ ඒකයි. දැන් ඒතර සුනිල් පෙරේරා කියන කෙනාට හිතෙනවා මෙයාට සින්දුවක් ලියන්න ඕනේ කියලා. ඒක තමයි නව්‍යතා සම්පාදනය. ඊට පස්සේ අර කටු සටහනක් ගීතය ගැන කටු සටහනක් ගහ ගන්නවා මේ කියලා කටු සටහනක් ගහ ගන්නවා. ඒ තමයි සංකල්පය කොට නැගීම සහ සැලසුම් සැකසීම කියලා කියන්නේ. මුල් කෑල්ල මෙහෙම වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟට මේක කියන්න ඕන. ඊළඟට මේක කියන්න ඕන. නේ මුලින් කොත්තමල්ලි කියන්නේ මොනවද කියන්න ඕනේ? ඒකේ ಗುಣ කවුද ගේන්නේ? හරි ඒක අපි පාවිච්චි කළේ කොහොමද? දැන් අපිට මිස් වෙලා තියෙන්නේ කොහොමද? ඒකේ යනාදී කාරණා ටික ගොඩනගා ගන්නවා. ඒක තමයි සංකල්ප ගොඩනැගීම කියලා කියන්නේ. මෙයත් එන්ජින් එක හදනකොට ඒකේ පිස්ටන් එක කොහොමද? බෝර් කොහොමද? හෙඩ් එක කොහොමද? යකඩ කොහෙන්ද ගන්න කියලා මූලික සැලසුම් හදාගන්නවා. ඒක තමයි සංකල්ප ගොඩනැගීම කියලා කියන්නේ. ෆැක්ටරියක් ගහනවා නම් කොහොමද ඒක? සම්පත් ලබා ගන්නවා කියලා කියන්නේ ළමයි දැන් ගීතයක් ලියනවා නම් ඒකට අවශ්‍ය කරන සම්පත් තමයි එකක් ඒකට සංගීතය දෙන්නේ කවුද පද රචනයේ කාගේද ඊට පස්සේ ඒක කියන්නේ කවුද ඒකට ගායනට සම්බන්ධ අනිත් අය කවුද ඒ වගේ සම්පත් ටික ලං කර ගන්න ඕනේ නේ ශබ්ද පරිපාලනය කරන්නේ කවුද ස්ටුඩියෝ එක මොකද්ද වීඩියෝ එකක් කරනවා නම් කොහොමද ඒක කරන්නේ ඒක කරන්නේ මොන ආයතනය හරහාද කවුරු හරි වීඩියෝ ටීම් එකකට දෙනවද නේ ඒකට නළුවිලිය සම්බන්ධ කර ගන්නවා නම් ඒගොල්ලෝ සම්බන්ධ කරන්නේ කවුරු හරහාද ඒ සම්බන්ධීකරණ කටයුතු කවුරු හරහාද වෙන්නේ යනාදී වශයෙන් මේ ඒ සම්පත් ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කරනවා දැන් ෆැක්ටරියක් හදනවා නම් ඒ ෆැක්ටරි කම්ප්ලෙක්ස් එක කොතනද හදන්නේ ලෝන් එකක් ගන්නවා නම් කොහෙන්ද ඒ ලෝන් එක ගන්නේ හරි අවසර ගන්නෙ කොහොමද ඒ වගේ ඒ සම්පත් ටික ලබා ගැනීම කරනවා ඊට පස්සේ කාර්ය ආරම්භ කරනවා ගීතේ ලියලා මියුසික් දාලා හරි ගීතය හදලා ඉවර කරනවා ඒ වගේ එන්ජින් එක හදලා ඉවර කරනවා එන්ජින් එක තියෙන මෝටරත් එක්ක සවි කරලා බලන්න. ඒ තමයි යථාර්ථයක් බවට පත් කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ මාකට් එකට දාලා මාකට් එකේ විකිරනවා. වීඩියෝ එක රිලීස් කරනවා. රිලීස් කරලා කට්ටිය ඩවුන්ලෝඩ් කරනවා, රින්ග්ටෝන් වලට දානවා, YouTube එකේ යනවා. දැන් ඔන්න එකකින් earn කරන්න පටන් ගන්නවා. ඒ තමයි ප්‍රතිලාභ ලබා ගන්නවා කියලා කියන්නේ. මේ හැම දෙයකම තිබුණේ කට්ට කියන එක. මේ කට්ට කෑවේ. දුක් විඳපු ඒවා ප්‍රතිලාභ තමයි අන්තිමට ගන්නේ. එන්ජින් එක ඊට පස්සේ ලංකාවේ සෑහෙන ජනප්‍රිය වෙනවා ඉන්දියාවේ සමාගම් ජපානයේ සමාගම් එකඟ වෙනවා මේ එන්ජින් එක මෙලදී අරගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදනයට ඇතුළත් කරගන්න මෙයාට පේටන්ට් බලපත්‍රයක් හම්බ වෙනවා අන්න මෙයාට සල්ලි හම්බෙන්න පටන් ගන්නවා. ඒක තමයි ප්‍රතිලාභ ලබා ගන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය පියවර ටික තමයි පුතේ ව්‍යවසායගත ක්‍රියාවලිය කියලා කියන්නේ. ඕක එතකොට ඕගොල්ලන්ට ප්‍රැක්ටිකලි එක එක ඒවාට ආදේශ කරන්න අනිවාර්යෙන් දෙයි. ආදේශ කරන්න දුන්නාම හරියට ඒක ආදේශ කරගෙන ලියා ගන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්. තේරෙනවද මං කියන දේ පුතේ? right. එමනම් අපි ලියමු බලන්න ව්‍යවසායගත ක්‍රියාවලිය තව විස්තර ලියන්න තියෙනවා බලන්න පළවෙනි එක ලියන්න නව්‍යතා සම්පාදනය පළවෙනි එක ලියන්න නව්‍යතා සම්පාදනය ඒකේ හයිලයිට් කරගන්න නව අදහස් ජනිත කිරීම මින් අදහස් වේ නව අදහස් ජනිත කිරීම මින් අදහස් වේ. right බලන්න වෙළඳපොලේ ඇති අවස්ථා ග්‍රහණය කර ඒ වාට ගැලපෙන අදහස් නිර්මාණය කිරීම තමයි මේකෙන් අදහස් වෙන්නේ.
හරි ඊට පස්සේ ඊළඟ දෙවෙනි එක ලියන්න සංකල්පයේ ගොඩනැගීම හා ව්‍යාපාර සැලසුම් සැකසීම. සංකල්පයේ ගොඩනැගීම හා ව්‍යාපාර සැලසුම් සැකසීම. සංකල්පයේ ගොඩනැගීම සහ ව්‍යාපාර සැලසුම් සැකසීම. ඒකේ නෝට් එක බලන්න. නව අදහස් යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය සැලසුම් සැකසීම හා විස්තරාත්මක වැඩසටහන් සැකසීම තමයි ඒකෙන් අදහස් වෙන්නේ. right. ඊළඟ තුන්වෙනි එකට යන්න අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම. අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම. ඒ අවශ්‍ය කරන මානව සහ භෞතික සම්පත් සම්පාදනය කිරීම තමයි එකෙන් අදහස් වෙන්නේ. right ඊට පස්සේ ඊළඟ පිටුවට ගිහලා ඒක ලියන්නේ යථාර්ථයක් බවට පත් කර ගැනීම. යථාර්ථයක් බවට පත් කර ගැනීම. යථාර්ථයක් බවට පත් කර ගැනීම. බලන්න ඒක රාශී කරගත් සම්පත් භාවිතා කර නිෂ්පාදන කටයුතු ආරම්භීම නින්න දහස් වේ. ඊට පස්සේ ඊළඟ එක ව්‍යාපාරයේ ලාභයේ උත්පාදනය කිරීම අන්තිම එක ලියන්න ප්‍රතිලාභ ලැබීම. ප්‍රතිලාභ ලැබීම. මේ ප්‍රතිලාභ ලැබීමේ අධීරයේ තමයි ලාභ ලැබෙන නිසා අනාගත පරිශ්‍රණ කටයුතු එහෙම කරන්නේ ඒ අධීරයේදී. ප්‍රතිලාභ ලැබීම. හොඳයි. හරි. එහෙමනම් අපි පුතාලා ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු පුද්ගලයෙක් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න බලපාන පසුබිම් වන සාධක මොනවද කියලා. මේ පුද්ගලයෙක් නිකන් ව්‍යවසායකයෙක් වෙන්නේ නැහනේ. එයා ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න බලපාන්නා වූ සාධක මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. right. ආයිබෝන්.